තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම. තථාගත බුදුමුවින් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන දුර්ලභ ලැබූ උතුම් මිනිසත් භවය කුසල් මත පිහිටා ඔබේ ජීවිතය අර්ථවත් කරගන්නට නිරතුරුවම අදිෂ්ඨාන කරන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන බෞද්ධ ආරූප වාහිනිය සෑම දිනකම සන්ධ්‍යාවේ සවස 4ට සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන සජීව සූත්‍ර ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ඒ උදෙසා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් ධම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ තන්තිරිමලේ කිඹුල් වැව ධර්මවර්ධනාරාම විහාරවාසී පූජනීය වෙහෙරකැලේ සද්ධාලංකාර ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම sannivedanaya කරන්නට පින්බර වූ දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා සීදුව අමන්දොළුව පදිංචි අනුර ප්‍රියන්ත සිරවර්ධන මහත්මයා සහ තනෝජා කුමාරී උඩුවේරිය මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් පිරිස. එමනම් හේවිසි කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන අතර වාරයේ අප ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට පළමුවෙන් මල් පූජාවන් සිදු කරන්නටත් ඉන් අවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්මදේශනාවට ආරාධනා කරන්නට පින්වත් දායක පිරිසට අවස්ථාව ලබා දෙන්නේ. සාදු සාදු සාදු. සදහම් මසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට අපි හැමදෙනාම සාදු නද නංවා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම පන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛාති. සනරාමර ලෝකස්වාමී තථාගත සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණයට සද්ධර්ම රත්නයේ අනන්ත අසීමිත ගුණයට මහා සංඝ රත්නයේ අනන්ත අසීමිත ගුණයට නමස්කාර වෙත්වායි සාදු කියමු. බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකවර පින්වත් අවසරයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රධාන පින්වත් මහා සංඝ රත්නයෙන් අවසරයි උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මැද බෞද්ධ රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තිය මත අද දායකත්වයේ දරන මේ පින්වත් පිරිසගේ දායකත්වය මත අප විසින් සද්ධර්ම දේශනාව පැවැත්වීමෙන් පින්වත් කවුරුත් සද්ධර්මය ඇසීමෙන් අපි සලසගන්න පින් කුසල් බල සද්ධර්මයේ වැටහි මාර්ගඵල නිවන පිණිස වෙත්වායි අදිටනින් සාදු කියමු. වාසනාවන්ත ඥාතිවර පින්වත්නි, තුන්ලෝකාග්‍ර ශාන්තිනායක සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝකයට පහළ වෙලා දේශනා කොට වදාළ ධර්මය අපි හැම දෙනාගේම සංසාර දුක දුරු කිරීම පිණිස මේ අනන්ත සංසාරයක ඉපදෙමින් මැරෙමින් යන ගමන නතර කරලා නැවත ඉපදීමක් මරණයක් නැති දුක නැති ඒ එකම සැපය වූ නිර්වාණ ශාන්තියට පත්වීම පිණිසයි
මේ උත්තරීතර දේශනාව මෙසේද අපි සිද්ධ කරන්නේ. මේ ධර්මය ශ්‍රවණය කරන කවුරුත් සාවධානව සංසුන්ව එකඟ කරගත්ත හිතකින් තම තමන් දරන්නා වූ මතවාදයන් විවිධාකාර වූ මතවාදයන් මදකට පසකින් තියලා බොහෝම පිරිසිදු හිතකින් බුද්ධාදී රත්නත්‍රයේ කෙරෙහි ගෞරවය ඇති කරගෙන මේ ධර්මය අසන්නේ නම් ඒ අය ලෝකයටම යහපතක් කරන අය බවට පත්වෙනවා. මේ ධර්ම දේශනාව ප්‍රථමයෙන් අහන, එහෙම නැතිනම් ධර්ම දේශනාවක් මුලින් අහන කෙනෙක් වෙත්නම් ඒ අයත් තම තමන්ගේ විශ්වාසයන් මතවාදයන් පසකින් තියලා මේ ධර්ම දේශනාව පිරිසිදු හිතින් අහගෙන හිටියොත් ඒ අය ඒ පිරිසිදු හිතින් ධර්මය ඇසීම නිසා වැටහුණුත් ලෝකයටම යහපතක් වේවි. පින්නතුනි, බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කළ උත්තරීතර සද්ධර්මයේ මූලික සූත්‍ර දේශනාව ප්‍රථම ධර්ම දේශනාව වුණේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේදී දුක පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළ උත්තරීතර මේ ධර්ම කොටාශය අද මේ සජීවී සූත්‍ර ධර්ම දේශනාව සඳහා අපේ උපයෝගී කරගන්නට යෙදුනා. මේ මොහොත විශේෂ මොහොතක් කොට සැලකිල්ලට ගනිමින් පින්නතුනි, බුද්ධ දේශනාව බුදු බණ ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ මේ ලෝකේ ඒ වෙන විට මේ වන විට තිබෙනවා සේම විවිධ ආගමික සංකල්ප මතවාද තිබුණු කාලයක බුදුහාමුදුරුවෝ මේ ලෝකයට ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ අහන්න හිටපු මිනිස්සු විවිධ මතවාදවල ආකල්ප සංකල්පවල හිටියා. ඒ අයට අලුතින් දෙයක් දෙන එක ලෙහෙසි වුණේ නැහැ. ඒ අය විවිධ මතවාද සංකල්පවල සිටිය නිසා. අදත් මේ ධර්මය මේ සමාජයට දෙනකොට ධර්මය වරදවා අරගෙන කාලාන්තරයක් පිළුණු වූ ස්වභාවයකින් වැරදි ධර්ම මාර්ගවල වැරදි ක්‍රියා පිළිවෙත්වල බොහෝ කාලයක් යෙදුණු නිසා ඒ මතවාද සංකල්ප පිළිවෙත් ආකල්ප බැහැර කරවන එක ලෙහිසි කටයුත්තක් නෙවෙයි. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල මනාකොට පැහැදිලිව සූත්‍ර ධර්මයේ තුලත් ගැබ්බෙන අන්තර්ගත වෙන ඒ වගේම මේ කියන කාරණා මේ සම්බුද්ධ දේශනාව තුල ඕනෑම තැනකට යොදලා බලනකොට ගලපලා අරගෙන වැරදි කියන්නට හේතු පෙන්වන්නට බැරි වෙන විදිහේ සත්‍යම වූ කාරණා තමයි මේ දේශනා වෙන්නේ. ඒ නිසා ඔබට මේ ගැන විවාද කරන්නට, වාද කරන්නට, කල්පනා කරන්නට දෙයක් නැහැ. මගේ ඥාතිවර පින්නතුනි, මා විසින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මේ ලෝකයට අනුකම්පා පිණිස, ඔබට අනුකම්පා පිණිස. මට මේ ධර්ම දේශනාව සිදු කළා කියලා ලැබෙන වෙනත් සම්පත්තියක් නැ, නිවන් සම්පත්තිය පිණිස පමණයි. මොකද හේතුව මේ ලෝකේ සත්‍ය දේශනා කරනකොට
ආශාවෙන් තණ්හාවෙන් කාමයෙන් රාගයෙන් මත්වෙච්ච පිරිසත් ඒ වගේම ධනය බලය එකතු කරගෙන ඒ වත්පොහොසත් කම් වලින් ආනන්දයට පත් වෙලා මේ ලෝකේ ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රම හොයන අයට මේ දේශනාව නීරස වෙනවා. මේ කියන කාරණා ඔවුන්ට නොගැලපෙනවා. තමන් කරගෙන යන කටයුතු තමන්ගේ ආකල්ප තමන්ගේ ව්‍යාපාර තමන් මුදල් උපයන ක්‍රම තමන් ජීවත් වෙන විදිහ මේ බොහෝ දේ වෙනස් කරන්නට සිද්ධ වීම ඒවාට විරුද්ධ ආකාරයක දේශනාවක් කරුණු දැක්වීමක් සිද්ධ වෙන නිසා බොහෝ දෙනාට නීරස වෙනවා. ඒ නිසා මා මුලින් සිහිපත් කරනවා බුදුහාමුදුරුවෝ දුක පිළිබඳව දේශනා කළ මේ උතුම් ධර්මකාරණා කීපයේදී අපි ලැබෙලා තියෙන මේ කාලය ගත වෙන ආකාරය අනුව මේ දේශනාවට කරුණු එකතු කරන්නට අදහස් කළා. පින්නතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුක පිළිබඳව උතුම් සත්‍ය මෙන්න මේකයි. මොකද්ද දුක පිළිබඳව උතුම් සත්‍ය? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං. ඉපදීම දුකයි. ජරාවට පත්වීම දුකයි. ලෙඩවීම රෝගී වීම දුකයි. මරණයට පත්වීම දුකයි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය සම්පයෝගය අප්‍රිය අකමැති අමනාප එක්වීම සම්බන්ධ වීම මුහුවීම තමන් අකමැති එකමුතුව තමන් අකමැති සම්බන්ධය තමන් අකමැති එක්වීම මේ යනාදී අර්ථ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රිය විප්පයෝගය ප්‍රියයන්ගෙන් වෙන්වීම ප්‍රිය දෙයින් ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය සිදුවීම් වලින් වෙන් වෙන්නට ඈත් වෙන්නට සිද්ධ වීම. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන කැමැති වූ දේ ඒ පරිද්දෙන් සිද්ධ නොවීම. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ කියන කාරණා සමූහය අතරේ කෙටියෙන් කියනවා නම් උපාදානස්කන්ධ පංචකය මේ පංච උපාදානය පස් ආකාරයක වූ මේ අල්ලා ගැනීම දැඩි ගැටීම බැඳීම වෙලීම දුකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීම දුකයි. එය ඥාතිවර පින්නතුනේ සාමාන්‍යයෙන් ලෝකේ සත්වයකු පුද්ගලයෙකු ඉපදීම හැටියට ගත්තත් ඒ ඉපදීම දුකයි. අපි දන්නේ අම්මා කෙනෙක් මව් කෙනෙක් මනුෂ්‍ය තිරිසන් වේවා දරුවෙක් පැටියෙක් බිහි කරන ස්වභාවය ඉපදීම සත්වයකු මේ ලෝකෙට ඉපදීම. එතකොට ඒ අවස්ථාව දුකයි වේදනාකාරී අපහසුයි. ඒ වගේම මේ ලෝකේ තවත් ඉපදීම් තියෙනවනේ. අපි දන්න දෙයක් තමයි ගෝනුසු අම්මා තමන්ගේ පැටවුන්ව මේ ලෝකෙට බිහි කරන්නේ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා. ශරීරයේ ඇතුලේ ඉපදෙන දරු පැටව්
ඒ අම්මගේ ශරීරයම අනුභව කරගෙන තමයි එළියට මතුවෙන්නේ. ඉතින් ඒක කොහොමත් දුකයි. ඒ වගේම පින්නතුනි මේ ඉපදීම දුකයි කියලා එහෙම දකිනකොට අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උත්තරීතර ධර්මයට අනුව ඉපදීම දුකයි කියලා කියන්නේ අපේ මේ සිතේ සිතුවිලි වල ඉපදීම දුකයි. හේතුව චේතනාහම් භික්කවේ කම්මං බදාමි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. මේ චේතනාව සිතුවිල්ල කර්මයේ ලෙස බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කර්මයේ ලෙස. ඒ කියන්නේ විපාක දීම පිණිස විපාක දෙන්න හේතු වෙන ආකාරයට මේ සිතුවිල්ලත් බලවත් වෙනවා. හිතට සිතුවිල්ලක් ඇති වුණත් ඇති. මොකද එහෙම විශේෂ කොට කියන්නේ මේ සමාජ ලෝකේ බොහෝ දෙනෙක් හිතනවා මේ හිතට නැගෙන සිතුවිලි හිතුණ විතරයි. කතාවටත් කියනවා මට හිතුණ විතරයි. මම කළේ නෑ මම කිව්වේ නෑ. ඉතින් මට හිතුණ විතරනේ කියලා කියනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ සිතුවිල්ලම විපාක දෙන කර්මයක්. ප්‍රතිඵල දෙන ආනිසංස තියෙන කර්මයක්. එහෙනම් හොඳ සිතුවිලි ඉපදෙනවා නම් කමක් නැහැ. නරක සිතුවිලි ඉපදෙන එක තමයි නරක. දුක වැඩි එතනයි. හැබැයි මේ හොඳ සිතුවිලි ඉපදීමත් ලෝකය විසින් හොඳයි කියලා දැක්කට සැබෑ වූ සත්‍ය වූ දේශනාව තුල සඳහන් වෙන්නේ ඒ හොඳයි කියලා හටගන්න සිතුවිලිත් දුක පිණිස හේතු වෙනවා. ඒ ඇයි කියලත් මෙතනම පැහැදිලි කරන්නම්. පින්නතුනි යහපත් සිතුවිලි ඇති වුණාමත් අයහපත් සිතුවිලි ඇති වුණාමත් ඒ දෙකටම යහපත් ප්‍රතිඵලයි අයහපත් ප්‍රතිඵලයි තිබෙනවා. යහපත් සිතුවිලි ඇති වුණාම පින්. අයහපත් සිතුවිලි ඇති වුණාම පව්. යහපත් සිතුවිලි ඇතිවීම නිසා හටගන්න පිනෙන් කොහොමද දුකක් උපදින්නේ කියලා මේ පින්නතුන් හිතනවා. අපිට කියන්නේම යහපත් සිතුවිලි ඇති කරගන්න කියලානේ. හොඳ සිතුවිලි පහළ කරගන්න කියලානේ. පින් සිතුවිලි ඇති කරගන්න කියලානේ. එහෙනම් ඇයි මේ යහපත් සිතුවිල්ලෙත් දුක් දෙනවා කියලා කියන්නේ? පින් ඇති ඥාතිවරුනි. අපි මේ බුදුදහම හොඳට ඇහුවොත් තමයි වැටහෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කර්මවල විපාක දීම දිට්ඨ ධම්ම වේදනීයයි, උපපජ්ජ වේදනීයයි, අපරාපරිය වේදනීයයි. මේ භවයේදීම විපාක දෙන්න පුළුවන්, ඊළඟ භවයේදී විපාක දෙන්න පුළුවන්, සසර භව ගමනේදී කවදා හරි විපාක දෙන්න පුළුවන්. මේ භවයේදී විපාක දුන්නොත් හරි, නොදුන්නොත් ඊළඟ භවයේදී තමයි විපාක දෙන්නේ. මේ කියන්නේ හොඳ සිතුවිල්ලක විපාකය. හොඳ සිතුවිල්ලක පුණ්‍ය විපාකය. කුසල විපාකය. විශේෂයෙන් මේ හොඳ සිතුවිල්ලක පුණ්‍ය විපාකය ඊළඟ භවයක විපාක දෙන්න උනොත් ඊළඟ භවයක අපිට උපදින්න වෙනවා. ඊළඟ භවයක ඉපදුනහම තමයි එහෙමනම් මේ විපාකය ලැබෙන්නේ. පින්ඇති ඥාතිවරුනි, අපේ මේ හිතෙන් කර්ම කියන ඒවා රැස් වෙන්න අපිට ඒවා විපාක වශයෙන් විඳින්න, ප්‍රතිඵල ලබන්න, ආනිසංස ලබන්න මේ සසර ගමනේදී
උපදින්න වෙනවා. මේ භවයේදීම විපාක නොදුන්නොත් ඊළඟ භවයකදී විපාක දෙනවා නම් අපිට ඒ විපාක පිණිස උපදින්න වෙනවා. ඒ විපාක පිණිසම උපදින අයත් ඉන්නවා. පින් ඇති ඥාතිවරුනි, අපිට කර්ම සකස් වෙනවා කියලා කියන්නෙම ඊළඟට භවයක් තියනවා කියන එකයි. අපේ මේ හිතේ සිතුවිලි ඇති වෙනකොට ඒ හොඳ නරක සිතුවිලි අනුව භවය තීරණය වෙනවා. අවසාන මොහොතත් එහෙමනේ මරණාසන්න. ඒ මරණාසන්න මොහොතේදී ඇතිවෙන සිතුවිල්ල තමයි ඊළඟ ඉපදීමට ඊළඟ භවයට හේතු සකස් කරන්නේ. හොඳ සිතුවිල්ලක් ඇති වුණොත් හොඳ තැනක, නරක සිතුවිල්ලක් ඇති වුණොත් නරක තැනක. එහෙමනම් මේ හිතේ ඇතිවෙන හොඳ සිතුවිල්ල හොඳ එකක්. ඒකේ පිං තියෙන්නේ. ඒ කියන්නේ සැප විපාක. ඒ හොඳ පිං සැප විපාක ලබන්නත් ඉපදෙන්න වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛා. ඉපදීම දුකයි. ඉපදීම දුකයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනකොට සිතේ සිතුවිලි ඉපදීමත් දුකක්, නැවත භවයක්, පංචස්කන්ධයක් හෝ නැවත යම් ආකාරයක භවයක් මේ ලෝක ධාතුවේ සකස් වීම දුකක්. පිනෙහි සැප විපාක ලබන්නත් දුක් තියෙන භවයක තමයි උපදින්න වෙන්නේ. දුක නැති ඉපදීමකට තියෙන්නේ බ්‍රහ්ම ලෝක තලයේ විතරයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති සැප ඇති ලොව බඹලොව. නමුත් උන්වහන්සේ දේශනා කරනවා සංසාරය අවසාන වුණා වෙන්නේ නැහැ. දුක අවසන් කළා වෙන්නේ නැහැ. ඉපදීම බ්‍රහ්ම ලෝකේ ඉපදීමෙන් අවසන් වුණා වෙන්නේ නැහැ කියලා. එහෙමනම් ඥාතිවර පින්නතුනි, ඉපදීම දුකයි කියලා දේශනා කරන බුදු පියාණන් වහන්සේගේ මේ උත්තර අනුශාසනාව දේශනාව, මේ කියා දීම ඉගැන්වීම අපි හොඳ සිහියෙන් අහගත්තොත් ඉපදීම දුකක් මේ ලෝක ධාතුවේ ශරීර පංචස්කන්ධයක් භවයක් හැටියට උදා කරගෙන එක්කෝ වෙනත් භවයක දෙවියෙක්, තිරිසන් සත්වයෙක්, අමනුෂ්‍යයෙක් කුමක් හෝ ඒ උපදින භවයන්ගේ ස්වභාවය අනුව දුක සැප වෙනස් වෙනවා. නිරයගාමීව උපන්නාම පින් කරන්න බෑ. පිනෙහි විපාක ලබන්නත් බෑ. තිරිසන් ආදී සතර අපා දුක්වල ඉපදුනහම අමනුෂ්‍යාදී තිරිසන් ආදී සත්ව කුලවල භවවල ඉපදුනහම පින් කරන්න බෑ. කුසල් උපදවන්න බෑ. ඒ ලබන භවයන්ගේ ස්වභාවය අනුව පින් කරන්න කුසල් කරන්න හැකි සිතුවිලි පහළ වෙන පින්මන්ත සිතක් පහළ වෙන යම් භවයක් තියනවාද තිරිසන් භවයක හරි පින්නතුනි සිහිපත් කරගන්නට උවමනා දේ ඒ උපදින භවය තුල සිතුවිලි හටගන්න ආකාරය අනුව තමයි. එනිසා තිරිසන් සත්තුන්ට පින් සිතුවිලි පහළ වෙනවාද නැද්ද කියන එක ඔබටම වැටහෙන්න ඕන කාරණාවක්. මොකද තිරිසන් සත්වයාට මේ ලෝකේ මිනිසයා තරම් සිතා කල්පනා කරමින් කුසල පුණ්‍ය චේතනා පහළ කරගෙන කර්මඵල විශ්වාසය අදහගෙන පින් කරන්නට නොහැකි. යහපත් චේතනාවක් ඇති වෙලා කටයුතු කරන්නට හැකි. එයට මේ බුද්ධ ශාසනයේ කතා කරන පින හැටියට දක්වන්නට බෑ. මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පංචානන්තරීය පාප කර්ම වගේම 6 වෙනි පාප කර්මය පංචානන්තරීය පාප කර්ම වලට පස්සේ
හයවෙනි පාප කර්මය හැටියට දක්වන්නේ මිච්ඡා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටික බව. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටියක ඉපදීමත් අනන්ත සංසාරයකට ඇදගෙන යනවා. ඒක මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවත් වෙනවා. මිනිස්සු අදත් ඉන්නවා මිස දිටුයි මිත්‍යා දෘෂ්ටිකයි. එහෙනම් තිරිසං ආත්ම භව ගැන තව කවර කතාද? තිරිසං ආත්ම භාවයක උපදින්නේ බලවත් පාප කර්මවල හේතුවෙන්, දුස්සීල භාවයෙන්. එහෙමනම් පින්නතුනි, මෙසේ ඉපදීම තුල සිතුවිලි ඉපදීමත් දුකට හේතුවක්. ඒවා හොඳද නරකද කියන එක නෙමේ කාරණාව. ධර්මයේ බුදු පියාණන් වහන්සේ කර්ම ක්ෂය වෙන්න හේතු වෙන්නේ කුමන කර්ම ස්වභාවයේද කියලා දේශනා කරනවා. එතනදී උන්වහන්සේ දේශනා කරනවා කළුත් නැති සුදුත් නැති කර්ම. ඒ කියන්නේ පිනුත් නැති පවුත් නැති කර්ම තමයි කර්ම ක්ෂය වීම පිණිස බලපාන්නේ. කර්ම ක්ෂය කියලා කියන්නේ ඉවර වීම. කර්ම ඉවර වීම. කරපුවා අවසන් වීම. ඒ කියන්නේ සිතුවිලි ඇතිවීමත් ක්‍රියාවක්. සිතුවිලි සිතට නැගුණු සිතුවිලි ක්‍රියා හැටියට දක්වනවා. ඒවයි ක්‍රියා ස්වභාවයක් තියෙනවා. පින් ඇති ඥාතිවරුනි, මේ සිතට නැගෙන සිතුවිලි වල එකතුවත්, හොඳ නරක එකතුවත්, වචනයෙන් සිද්ධ වෙන හොඳ නරක එකතුවත්, කයින් සිද්ධ වෙන හොඳ නරක එකතුවත් එකතු වීම නොවි අඩුවීම හැටියට වෙලා අවසන් වීම තමයි කර්මක්ෂය කියලා කියන්නේ. කර්මක්ෂය වෙන තැන තියෙන්නේ නිර්වාණයම පමණයි. මේ ලෝකයේ සත්වයාගේ කර්මක්ෂය වීම, කර්ම ඉවර වීම තුල තියෙන්නේ නිර්වාණ ස්ථානය පමණයි. මේ ලෝක ධාතුවේ කර්ම ඉවර වීමකින් සිද්ධ වෙන වෙනත් භවයක් හෝ වෙනත් ලැබීමක් මේ ලෝකේ නෑ. අවසාන වන තැනක් තියෙනවා නම් ලෝකේ ඒ නිබ්බාන වීම, නිර්වාණ වීම පමණයි. ඒ නිර්වාණ කියන තැනට යන්න වෙන්නේ පින් ඇති ඥාතිවරුනි, මේ කියන කර්ම ස්වභාවය සහ මුලින්ම අවසන් කළාට පස්සේ. එහෙනම් මේ ලෝකේ නිවන කැමති පුද්ගලයෝ ඉපදීම සුබ හැටියට ගන්නවා. අද වෙනකොට මේ රටේ, මේ ලෝකේ බෞද්ධ පිරිස මේ ලෝකේ සම්ප්‍රදායට එකතු වෙලා උපන්දින සාද පවත්වලා කේක් වර්ගවලට ඉටිපන්දම් ගහලා පත්තු කරලා නිවලා ඒ උපන්දිනය සුබ උපන්දිනයක් වේවා කියලා සමරලා ඒ උපන්දිනය සුවපත් දිනයක්, සුබ දිනයක් හැටියට සලකලා ජයග්‍රාහී ලීලාවකින් සමරලා තෑගි භෝග ලබා දීම් සිද්ධ කරලා භවයෙහි ඇති දුක්ඛිත ස්වභාවය අමතක කරලා භවයෙහි ඇති බියකරු බව අමතක කරලා සමහර විට එදා දිනේ පාප කර්ම රාශියක් පවා සිද්ධ කරනවා සහ කරවනවා. මෙසේ පින්නතුනි, අද වෙනකොට බුදු පියාණන් වහන්සේගේ සරණ ගත්තා කියලා කියන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන නාමයන් බලෙන් දරාගත් පිරිස පවා ප්‍රසිද්ධියේ මේ ලෝකයට පේන්න පවා උපන්දින සමරනවා ඒ අධර්මානුකූල පිළිවෙතකින්. ඒ මේ ධර්ම කොට්ටාස අසා තිබුණාට වැටහිලා නැති නිසා භවය වර්ණනා කරනවා, ඉපදීම සැපයි කියනවා, මේ ඉපදීම සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං. ඒ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන කැමැති පරිද්දෙන් සිද්ධ නොවීම කියන එක දුකක් කියලා.
දුක කියන කාරණාවට ඒකත් එකක්. මොකද්ද? තමන් කැමති පරිදි සිද්ධ නොවීම, තමන් බලාපොරොත්තු වෙන ආස කරන විදිහට නොවීම, ඒක දුකක්. එහෙම නම් පින්නතුනි කෙනෙක් ප්‍රාර්ථනාවක් කරන්නේ, පැතුමක් කරන්නේ, ප්‍රාර්ථනාවක් කරන්නේ ඒ විදිහට සිද්ධ වේවා කියන බලාපොරොත්තුවෙන්. ඒ විදිහට සිද්ධ වේවා කියන බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනාවෙන් කළාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන දේවල්, කැමති පරිදි දේවල් සිද්ධ නොවෙන්නට මේ ලෝකෙ ඉඩ තියෙනවා. ඒක දුකක්. මේ ලෝකේ හැම දෙයක්ම කැමති පරිදි සිද්ධ වෙන්නේ, බලාපොරොත්තු ප්‍රාර්ථනා පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා. වෙනස් වෙන්න ඉඩ තියෙනවා. වෙනස් වීමේ ස්වභාවයක් තමයි මේ ලෝකේ තියෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ප්‍රාර්ථනා කිරීම බෞද්ධයා විසින් බුදු සරණ ගත්තා කියන දෙපිරිසම, මේ ගිහි පැවිදි දෙපිරිසම මේ ලෝකයේ කාම ආස්වාදයේ පිණිස, පංච කාම සම්පත්තිය පිනවීම පිණිස අල්ලාගෙන ඇලිලා ගැටිලා බැඳිලා මේ ලෝකේ සැප නැවත නැවත භුක්ති විඳීම පිණිස, සැපෙන් මේ ලෝකේ ගත කිරීම පිණිස, රෝග නැතුව, උපද්‍රා නැතුව, දුක් නැතුව, කඩා වැටීම් බිඳ වැටීම් නැතුව, අවාසනාවන්තකම් නැතුව, අහේනිකම් නැතුව, මේ විදිහේ කිසිම දුකක් නැතුව සියලු සෙත ශාන්තිය සෞභාග්‍ය ලැබිලා, භවභෝග සම්පත්තිය ආදිය ලැබිලා, කීර්ති ප්‍රශංසා ආදිය ලැබිලා, සියලුම දේ ලැබෙන්න හේතු වේවා කියලා මේ උතුම් බුද්ධ ශාසනයේ කටයුතු වලදී ප්‍රාර්ථනා කරනවා. ඒවා ධර්මයට පටහැනි අධර්ම ක්‍රියා, ධර්මයෙහි ගලපන්න බැරි වැඩ, සංකල්ප ආකල්ප. මේ බුද්ධ ශාසනය තුල ප්‍රාර්ථනා කරන්න පුළුවන් ඒවත් තියෙනවා. ඒ මොනවද? මේ බුද්ධ ශාසනය තුල ප්‍රාර්ථනා කරන්න තියෙන බුද්ධ ශාසනයට අදාළ ඒවා පමණයි. සම්මා සම්බුද්ධත්වයට පත්වීම තැන ඉඳලා පල්ලෙහාට අරහත්ත්වය සම්පූර්ණ වශයෙන්ම ආශාව නැති කරලා නිවනට පත්වීම දක්වා වූ ප්‍රාර්ථනාවල් පින්නතුනි සිද්ධ කරන්නට හැකි. කෙලෙස් දුරු වේවා, ආශාව දුරු වේවා, තණ්හාව දුරු වේවා, මදයමානය දුරු වේවා, මගේ මෝඩ බව අඥාන බව දුරු වේවා, ධර්මයේ වැටහේවා, මට කල්යාණ මිත්‍රය හමු වේවා. මෙන්න මේ වශයෙන් නිවන පිණිස හේතු වෙන, සසර දුක නැති කිරීම පිණිස හේතු වෙන, භව ගමන හීන කිරීම, දුර්වල කිරීම පිණිස හේතු වෙන, නැවත නැවත ඉපදීමක් නැති, නැවත නැවත භව සකස් වීමක් නැති, අකුසල චේතනා, පාප චේතනා නැති, සංසාරේ දිග්ගැස්සෙන්නේ නැති ප්‍රාර්ථනාවල් සිද්ධ කරන්නට හැකි මේ බුද්ධ ශාසනය තුල. පින්නතුනි, මව් කුසෙහි උපදිනකොට ජාති වීම පිණිස, ඉපදීම පිණිස මව් කුසෙහි හට ගන්නකොට ඒ මව් කුසට කලලයට එකතු වෙන විඥාණය රූප කලාපය සකස් කරනකොට, පංචස්කන්ධය නිර්මාණය කරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සකස් වීම මව් කුසේ සකස් වෙනවා. ඒ ක්‍රියාදාමයට, ඒ ක්‍රියාවලියට පින්නතුනි පුද්ගලයෙකු මේ ලෝකේ උප්පත්තිය ලබන ස්වභාවයේ විඳින්න තියෙන දුක සැප දෙක තීරණය වෙලා කලලයට විඥාණය බැසගන්න මොහොතේ පටන්ම ඒ භවයට අදාළ කර්ම විපාක දීම තමයි තියෙන්නේ. කලලය තුල දරුවාගේ ශරීරය සකස් වීම ආරම්භ වීමම කර්ම විපාක දීමක්. මෞකුස තීරණය වීමත් කර්ම විපාකයක්. පවුලක්, පියා, සහෝදරයෝ, ඥාතීන්, පලාතක්, පරම්පරාවක්, ජාතියක්,
රටක් මේ හැම දෙම තීරණය වීම කර්ම විපාක දීමක්. ඒ නිසා මෞකසට උප්පත්තිය ලැබුවට පස්සේ ඒ සකස් වෙච්ච ශරීරය මනුෂ්‍ය ලෝකෙට එකතු වීම තව එක්තරා සිද්ධියක් විතරයි. එක්තරා සිද්ධියක් විතරයි උප්පත්තිය තියෙන්නේ මව් කුසේදී. ඒ නිසා බුදු දහමට අනුව සත්වයාගේ ඉපදීම තියෙන්නේ පින්නතුනේ මව් කුසෙන් එළියට බිහිමෙන තැන නෙමෙයි, මව් කුස තුලට ඇතුළු වීම. ඒ මව් කුසේ ඉපදෙන්න තීරණය වීම මනුෂ්‍ය භවයකද කියලා තිරිසන් භවයකද කියලා තීරණය වීම තමයි ඉපදීම. ඒ නිසා ඒ ඇතිවෙන සිතුවිලි ස්වභාවයත් එක්ක පින්නතුනි තීරණය වෙච්ච ස්වභාවය මව් කුසේ සකස් වෙච්ච ශරීරය සිද්ධ වෙන්නට තියෙන ක්‍රියාවලිය ඒ භවයට අදාළව ලැබිලා ඉවරයි. දීර්ඝායුෂ ලබනවා කියන්නේ ඉපදිච්ච භවයේ පින්නතුනි ආයුෂ ප්‍රමාණය වැඩි කරගන්නවා කියන එකට නෙවෙයි. මේ ලෝකේ කාටවත් ඉපදුනාට පස්සේ අලුතෙන් ආයුෂ එකතු කරන්න බෑ. අලුත් ආයුෂ එකතු කරන්න බෑ. පින්නතුනි තිබෙන ආයු ප්‍රමාණය තමන්ට ඒ භවයට අදාළව ලැබිච්ච ආයු ප්‍රමාණය සම්පූර්ණ වශයෙන්ම ගත කරගන්න ලැබෙන එක තමයි දීර්ඝායුෂ කියන්නේ. ඒ ආයුෂයේ දීර්ඝව පවතිනවා. ඒ කියන්නේ මේ ලෝකේ පුද්ගලයෙකු උප්පත්තිය ලැබුවාම ඒ ලබනකොට ලැබෙන ආයු ප්‍රමාණය ඒක වෙනස් කරන්න බෑ. ඒක තීරණය වෙලා තමයි උපදින්නේ. එහෙනම් දීර්ඝායුෂ ලැබේවා කියලා කියන එකෙන් වැඩි වේවා කියලා නෙමෙයි කියන්නේ. ඒ ලැබෙන්න තියෙන ප්‍රමාණය එලෙස ලැබේවා. එහෙමනම් ඒ ආකාරයට බලනකොට පුද්ගලයෙකුගේ ජීවිතයට සිද්ධ වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න ප්‍රාර්ථනාවකට පුළුවන් නම් බුදු පියාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් මේ ලෝකෙ මිනිසුන්ගේ දුක් නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරගත්ත ගමන් හිඳීවි. රහතන් වහන්සේලා පහළ වෙන්න ප්‍රාර්ථනා කරගෙන හිඳීවි. බෝධිසත්වයන් වහන්සේලා පහළ වෙන්න ප්‍රාර්ථනා කරගෙන හිඳීවි. බුදු පියාණන් වහන්සේ අහනවා. උන්වහන්සේ අහනවා පංච ඉට්ඨ ධම්ම සූත්‍රයේදී ඉට්ඨ ධම්ම සූත්‍රයේදී ප්‍රාර්ථනාවල් සඵල වෙනවා නම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වෙනවා නම් මිනිස්සු ප්‍රාර්ථනා කරන දේවල් වලට අනුව ලැබීම් මිනිස්සුන්ට නැත්තේ ඇයි? ඇයි මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ? මේ ලෝකේ මැවීමක් කියලා එකක් තියෙනවා නම් ඇයි ඒ මවපුවා වෙනස් වෙන්නේ? බුදු පියාණන් වහන්සේ අහනවා පින්නතුනි, යැදීමක් ඉල්ලීමක් යාතිකාවක් කරලා ඒ ලැබෙන දේවල් එහෙම ලැබෙනවා නම් මිනිස්සු ඇයි මෙච්චර දුක් විඳින්නෙත්? එහෙම ලැබිච්ච ඒවා වෙනස් වෙන්නේ ඉවර වෙන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ අහනවා, දෙයක් යදලා තමන්ට කවුරු හරි ඒ විදිහට නොපෙනෙන ශක්තියකින් දුන්නනම් ඇයි ඒවා ඉවර වෙන්නේ? ඇයි ඒවා වෙනස් වෙන්නේ? ඇයි ඒවා අනිත්‍යයට හසු වෙන්නේ? මේ ලෝකේ එකම ලැබීමයි ඒ අනිත්‍යතාවයට හසුවීම කියන ලැබීමයි. ඒ ලැබීමට එහා ලැබීමක් මේ ලෝක ධාතුවේ කිසිම සත්වයකට ලැබෙන්නේ නැහැ. ඒ ඔබටත් මටත් අරහතුන් වහන්සේලාටත් භාග්‍යවත් මුනීන්ද්‍රයන් වහන්සේටත් එකයි. උන්වහන්සේ සදාකාලික නැහැ. ධර්මය සදාකාලික වුණාට ඒ බුද්ධ කියන පදවියට පත්වෙන උතුමන් වහන්සේ සදාකාලික නැහැ. පින් ඇති ඥාතිවරුනි, රෝග පීඩාදිය දුරු කරලා ඉවර කරගන්න බෑ මේ සංසාරේ. මේ බෞද්ධ මාර්ගයට එකතුනේ ගතේ තියෙන ලෙඩසුව කරලා ඉවර කරගන්න නෙවෙයි. සිතේ තියෙන රෝගය සුවපත් කරලා ඉවර කරන්න. මේ හිතට වැළඳිනා තියෙන තණ්හාව කියන රෝගය අවසන් කරලා දාන්නයි අපිට බුද්ධ ශාසනයක් හම්බුනේ. අපිට බුදුබණ හම්බුනේ. මේ බුද්ධ ශාසනය හම්බුනේ
ඇගේ තියෙන ලෙඩ හොඳ කරන්න නෙවෙයි. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ව්‍යාධිපි දුක්ඛෝ කියලා. අපි පැහැදිලි කරනවා පින්නතුනි නැවතත්. ජරාපි මේ ජරාවටපත් වීම, ඒ කියන්නේ පරණ වීම, වෙනස් වීම, වයසට යාම කවුරුත් දකින සත්‍යයක්. ඒ දුකක් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේ බවට පත් වෙලා ඉද්දී, එහෙම නැත්තම් මේ බුදු බව පිණිස ගිහිගෙන් නික්මෙන්න සූදානම් වෙද්දී, එතකොටත් වයෝවෘද්ධ වයසක අය දැකලා උන්වහන්සේ කල්පනා කළේ ඇහුවේ මිනිස්සු වයසට යනවා නම් ඇයි මේ තරුණ විදිහට ඉන්න හදන්නේ? ඇයි තරුණකම රැකගන්න හදන්නේ? රකින්න බැරි දෙයක් මොකටද මේ රකින්න හදන්නේ? වයසට යනවා නම් වයසට යන්නේ නෑ වගේ ජීවත් වෙන්නේ ඇයි? මේ ලෝකේ වෙනස් වීම කියන එක තියනවා නම් මේ විදිහට ඇයි මේ ලෝකේ මිනිස්සු මේක වෙනස් කරන්න හදන්නේ? වෙනස් වීම තමයි මේ ලෝකේ ඇත්ත. ඒක වෙනවාම තමයි. එහෙනම් ඇයි ඒකම වෙනස් කරන්න හදන්නේ? ඒ නිසා උන්වහන්සේ සොයාගත්තා. උන්වහන්සේ සොයාගත්තා වෙනස් වෙන ලෝකය වෙනස් කිරීම නොව වෙනස් වෙන ලෝකයකට පැමිණීම වෙනස් කිරීමයි උන්වහන්සේ සොයාගත්තේ. වෙනස් වෙන ලෝකයකට පැමිණෙන එක නැවැත්තුවා. වෙනස් වෙන ලෝකයකට ආපුහම දුකයි ඒ වෙනස් වීම නිසා. එහෙනම් මේ ලෝකෙට එන්නේ ඇයි? මේ ලෝකෙට ආවහම දුකයිනේ වෙනස් වීම නිසා. එහෙනම් දුක් උපදවන වෙනස් වීම ඇති ලෝකෙට පැමිණීම නවත්වන ක්‍රමයයි උන්වහන්සේ දේශනා කළේ. ඒ චතුරාර්ය සත්‍ය වූ ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ මේ උත්තරීතර සද්ධර්මයේ වටහා ගන්නයි උන්වහන්සේ අපට මඟ දේශනා කළේ. පින් ඇති ඥාතිවරුනි, ලෙඩ වෙනවා නම් ඇයි නිරෝගී වෙන්න හදන්නේ? ලෙඩ වෙන එක සත්‍යයක්. මැරෙන එක සත්‍යයක්. ඇයි නොමැරී ඉන්න හදන්නේ? මැරෙනවාමයි. ඒ නිසා ප්‍රඥාවන්තයා විසින් තෝරගන්නවා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කුමන සත්‍යයක්ද කියලා. ඒ ප්‍රඥාවන්ත මාර්ගයට පැමිණෙන්න මිත්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස හා සංකල්ප මේ සමාජයට පතුරුවා හරපු කාලයක්. එයින් මිදෙන්න බීරිය කරන්න. පින්නතුනේ, බුදුමග කියලා කියන්නේ අද පේන්න තියෙන සිද්ධ කරන හුඟක් තැන්වල තියෙන ඒ අයගේ හෝ ඒ තැන්වල ක්‍රම නෙමේ. බුදුහාමුදුරුවෝ කිසිම ජාතියකට අයිති නෑ. බුදුහාමුදුරුවෝ කොටින්ම කිව්වොත් බෞද්ධයන්ටවත් අයිති නෑ. උන්වහන්සේ තමන් වහන්සේගේ අයිතියත් නැති කළා නම් උන්වහන්සේව කාටවත් අයිති වෙන්නේ කොහොමද? ආන්න ඒ උත්තරීතර මාර්ගය තුල වීරයවන්ත වෙන්න බුදුහාමුදුරුවෝ හොයාගන්න. බුදුහාමුදුරුවන්ව හොයාගත්තොත් මේ ලෝකේ අපිට හොයාගෙන යන්න වෙන කිසිම දෙයක් නැති වේවි. පින්වත්නි, ඇලීම, බැඳීම, ගැටීම, සම්බන්ධ වීම, අල්ලා ගැනීම මේ සංසාර ගමනේම අනන්තම දුකයි. නිදහස් වෙන්න, නිදහස් කරන්න, අත්හරින්න, මිදෙන්න, ගැටීමෙන් ඈත් වෙන්න ඔබට අපට හැමෝටම මේ උතුම් දහම් අනුශාසනාව, මේ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව හේතුවක් වෙත්වා කියන අදිෂ්ඨානයෙන් සාදුනාද පවත්වන්ට. අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා පින් ඇති දායකත්වය එකතු කරන්නට තිබෙන්නේ, දායකත්වය එකතු කරගෙන තිබෙන්නේ සීදුව අමන්දොළුව පදිංචි අනුර ප්‍රියන්ත සිරිවර්ධන පින්වතානන් සහ තනූජා කුමාරී උඩුවේරිය පින්වතිය, විශේෂයෙන්ම පරලොව යන්නට යෙදුණු විල්පට් සිරිවර්ධන හා ඒ වගේම ක්‍රියාන්විතයේදී මියගිය සනත් ප්‍රියංක
උඩුවේරිය ආදරණීය මල්ලි, ඒ වගේම දෙපාර්ශවයේම පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති වර්ගයා, විශේෂයෙන්ම මේ උතුම් මාධ්‍ය ජාලය බිහි කරන්නට සත්පුරුෂ දායකත්වය එකතු කළ නිර්මාතෘවරයාණන් වහන්සේ වූ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ විශේෂයෙන්ම මමත් බොහෝ දෙනත් ධර්ම මාර්ගය මිසදිටු කම්වලින් මිදලා වටහා ගන්නට හේතු වෙච්ච මේ මාසයේදී විශේෂයෙන් අපි සිහි කරන අපවත්තේ වදාළ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය ගංගොඩවිල සෝම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාටත් විශේෂයෙන්ම රට ජාතියේ ශාසනය වෙනුවෙන් දිවිපිදූ අතීතයේ සිට රජදරුවන්ගෙන් පටන්ගෙන මේ රටදය ශාසනය වෙනුවෙන් දිවිපිදූ වීර උදාර විරුපරපුරටත් මේ හැම දෙනාගේම නමින් පරලොව ගිය සංසාර ගමනේම ඥාතීන්ටත් මේ පින කුසලය දැකලා නිවන අරමුණු කරගෙන සාදු කියලා අනුමෝදන් වෙන්නට යම් ලෙස සැලසෙනවද අපිත් සාදුනාද පවත්වමු. පින් ඇති දෙවි දේවතාවෝ මේ පින නිවන අරමුණු කරගෙන යම් ලෙසක සතුටින් අනුමෝදන් වෙලා සාදුනාද පවත්වනවද අපිත් සාදුනාද පවත්වමු. මේ උතුම් වූ පින්කමේ ශක්තිය වලහත් වැවේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හෙට දින සිද්ධ වෙන 65 වන ජන්මදිනය සිහිපත් කරගෙන පී.බී. උඩුවේරිය ප්‍රියන්ත සහ එස්.බී. ඩිංගිරිමැණිකා මෑණියන්, හේමලතා මෑණියන් ඇතුළු මේ පින්වත් පිරිස සිහිපත් කරගෙන සසර දුකින් නිදහස් වීම පිණිස මේ කරන ලද උත්තරීතර පුණ්‍ය කුසල කර්මය අප වර්තමාන බෞද්ධ මාධ්‍ය ජාලයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, පින්වත් ස්වාමින් වහන්සේලාට, බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම පින්නතුන්ට සහ මේ උතුම් දේශයේ ලෝකයේ යම් කෙනෙක් වේද උතුම් වූ නිවනින් සැනසීම පිණිස සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවන් දකිත්වායි සාදුනාද පවත්වමු. සුඛී හෝතු ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමට තෙරුවන් සරණයි.